බලමු. අපි ගිය සතියේ කතා කරලා නතර කරේ පළවෙනි පාඩමේ අවසාන කොටස. අපි ගිය සතියේ පළවෙනි පාඩම අවසන් කළා. අද අපිට ආරම්භ කරන්න තියෙන්නේ 10 ශ්‍රේණි ඉතිහාසයේ දෙවෙනි පාඩම. එතකොට 10 ශ්‍රේණි පළවෙනි පාඩමට සම්බන්ධ වෙච්ච දරුවෝ තවම 9 පන්තියේ ඉඳියත් 10 පන්තියේ පාඩමක් අපි අවසන් කරගෙන තියෙනවා. තවම ඉන්නේ ඔබ 9 පන්තියේ. ඒ වුණාට 10 පන්තියේ පළවෙනි පාඩම දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉගෙන ගත්ත වගේම ඒ කරුණු ටික 2022 අවුරුද්දටත් 2023 අවුරුද්දටත් අවුරුදු දෙකක් මතක තියාගන්න ඕන. ඒ නිසා මේ පාඩම් නැවත නැවත කියවලා ඒ කරුණු මතකේ තියාගන්න අවශ්‍යයි. 9 පන්තියේ කොටස් ටික දැන් ඉගෙන ගන්නවා වගේම ඔය ඉගෙනගත්ත 10 පාඩම් ටික දැනට පාඩමක් අපි අවසන් කරා. ඒ පාඩමත් ඉතුරු පාඩම් ටිකත් හොඳින් මතක තබා ගන්න වෙනවා. ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට 10 ලබන අවුරුද්දේ 11 දැන් ඉන්නේ 9 වුණාට දැන් ඔබ ඉන්න ඕන 2022 අවුරුද්දේ 10 පන්තියේ. නිසා තව මාස දෙකකින් විතර ඔබ යනවා 10 පන්තියට. 10 පන්තියට යනකොට පළවෙනි පාඩම අපි දැනගෙන තියෙන දැනටම. 9 පන්තියේ තාම ඉස්කෝලේ ගියාට 10 පාඩමකුත් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා ඒ පාඩම් වල කරුණු හොඳින්ම දිගටම මතක තියාගැනීම අත්‍යවශ්‍යයි. ඒ වුණාම තමයි අපිට අපේ ප්‍රධාන අරමුණ තමයි පළවෙනි කඩයිම සාමාන්‍ය පෙළ ජයග්‍රහණය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ලබා ගන්න ඔය ඉගෙනගත් කරුණු හොඳට මතක තබා ගන්නට අවශ්‍යයි. අපි ගිය සතියේ අවසන් කරා පළවෙනි පාඩම. අද අපිට ආරම්භ කරන්න තියෙනවා දෙවෙනි පාඩම. 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. තාම පොත් නැති අය ඉන්නවද? පොත් නැති අය තාම ඉන්නවද? අනේ පුතේ පොත් හොයාගන්නකෝ. පොත් නැති දරුවෝ පොත් හොයාගන්න පුතේ. 10 පන්තියේ පොතක් ඉල්ලගෙන දැන් පළවෙනි පාඩම විතරක් මදි. දෙවෙනි පාඩමත් ෆොටෝකොපියක් ගහගන්න. අමාරු වැඩක් නෙමෙයි ඒක. වොමනාවෙන් මේ වැඩේ කරන්න. 10 පන්තියේ ඉස්කෝලේ ළමයෙක්ගෙන් පොතක් ඉල්ලගෙන පළවෙනි පාඩම ඉවරයි. ඒකත් ෆොටෝකොපියක් ගහලා තියාගන්න. දෙවෙනි පාඩමත් ඉවරයි. ඒකේ ෆොටෝකොපියක් ගහලා තියාගන්න. හරිනේ? අද අපිට පාඩම තියෙනවා දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ නම තියෙනවා මොකද්ද? ශ්‍රී ලංකාවේ ජනාවාස කියලා මාතෘකාව. දෙවෙනි පාඩම් 9 පන්තියේ 5 වෙනි පාඩම කරලා දෙන්නකෝ. අපේ දරුවෙක් ඉල්ලීමක් කරනවා. 9 පන්තියේ 5 වෙනි පාඩම කරලා දෙන්නකෝ.
ඒක අපි ලබන සතියේ කරමුද අද කරන්න ඕනද? ලබන සතියේ කරමුද 9 පන්තියේ 5 වෙනි පාඩම? අද කරන්න ඕනද? කියන්න පුතේ. නවයේ පන්තියේ 5 වෙනි පාඩම අද කරන්නලු. රයිට් එහෙනම් අද මේ පාඩම කරලා ලබන සතියේ පාඩම කරමු. දැන් අද 10 පන්තියට සූදානම් වෙලා ඉන්නේ. මට ගැටලුවක් නෑ මට කරන්න පුළුවන්. රයිට් එහෙනම් අපි ලබන සතියේ 9 පන්තියේ පොත කරමු. 9 5 වෙනි පාඩම. හරිනේ? 9 5 වෙනි පාඩම ලබන සතියේ කරමු. අද අපි 10 පන්තියේ දෙවෙනි පාඩම කරමු. 10 පන්තියේ දෙවෙනි පාඩම ශ්‍රී ලංකාවේ ජනාවාස මාතෘකාව තියෙනවා. මාතෘකාව තියෙන පුතේ ශ්‍රී ලංකාවේ ජනාවාස. එතකොට මේ අපි කතා කරන්නේ දැනුත් අපි ඉන්නේ ගෙවල් වල තමයි. දැනුත් අපි ඉන්නේ ජනාවාස වල තමයි. හැබැයි මේ අපි කතා කරන්නේ එදා ජනාවාස. ශ්‍රී ලංකාවේ අතීතයේ ජනාවාස ටික මේ අපි කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ අතීතයේ ජනාවාස. ඉස්සර කාලේ අපේ රටේ ජනාවාස මොන ආකාරයෙන් තිබුණද? ජනාවාස තිබුණද? මොන ආකාරයෙන් තිබුණද? කොතනද තිබුණේ? කවුද ඒවා ඉඳපු මිනිස් කණ්ඩායම්? මෙන්න මේ ඔක්කොම ටික මේ පාඩමෙන් අපිට හමු වෙනවා. ඒතර ශ්‍රී ලංකාවේ ජනාවාසවල මුල් අවස්ථාව. අපේ ඉස්සර තිබිච්ච ජනාවාසවල තොරතුරු අපිට හමු වෙනවා. විවිධ ස්ථානවලින් විවිධ සාක්ෂි. ඒ ජනාවාස ඒ ආකාරයෙන්ම නැහැ. ජනාවාස තිබුණායයි විශ්වාස කරන ජනාවාස තිබුණායයි විශ්වාස කරන තොරතුරු ටිකක් අපිට හමු වෙනවා. right. එතකොට ශ්‍රී ලංකාවේ තිබිච්ච ජනාවාසවල එදා තිබිච්ච ජනාවාසවල පොඩි පොඩි කොටස් විතරයි හමු වෙන්නේ. හරිනේ? පොඩි පොඩි කොටස් ටිකක් විතරයි අද හමු වෙන්නේ. ඒ කොටස් හමු වෙන්නේ සම්පූර්ණ විස්තරයක් හොයාගන්න නෙමෙයි. අච්චු පොතේ පාඩම් අංකය 2 ශ්‍රී ලංකාවේ ජනාවාස. දෙවැනි පාඩම. දෙවැනි පාඩම ශ්‍රී ලංකාවේ ජනාවාස. right. එතකොට ශ්‍රී ලංකාවේ ඓතිහාසික කාල පරිච්ඡේදයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන කාල පරිච්ඡේදයේ ජනාවාස මොන ආකාරයෙන් තිබුණද කියන එක අපිට තොරතුරු හොයාගන්න සිදු වෙනවා. එදා පුතේ ජනාවාස හදන්නටත් පෙර මිනිස්සු ජීවත් වුණේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින්, සැරිසරමින්,
ගස් යට ඉඳගෙන ගල්ලෙන් වල ඉඳගෙන එලිමහනේ ජීවත් වෙවි කටයුතු කරා. ආහාර වර්ග වශයෙන් ගත්තේ කැලේ තිබිච්ච ශාක වර්ග. කැලේ ඉඳපු සතුන්. එතකොට ආහාර යාලා පිළියෙල කරගෙන කෑවේ නැහැ. කැලෙන් ලබාගත්ත ශාකමය කොටස් සතුන්ගේ කොටස් ඒව තමයි කෑවේ. ඒ කාලා කැලේට වෙලා ජීවත් වුණා. එහෙම නැත්නම් කැලේ තියෙන ගල් වෙනක ජීවත් වුණා. ලොකු ගස් යට ජීවත් වුණා. පුතේ ඔයාලට ගිය සතියේ මම නෝට් එකක් දුන්නා නේද? ගිය සතියේ මම නෝට් එකක් දුන්නා නේද? දෙවෙනි පාඩමෙන් පළවෙනි පාඩමෙන් නෝට් එකක් දුන්නා නේද ගිය සතියේ? අපේ දරුවෝ මට කියන්නකෝ ඔයාලගේ අන්තිමට ලියපු නෝට් එක කොතනද කියලා කියන්නකෝ. ඒවුත් නැති ටික කියන්නකෝ. දහයේ මුල ටික ලියාගත්තේ නේද පුතේ ඔයාලා? දහයේ මුල ටික ලිව්වේ නැද්ද? සාහිත්‍ය මූලාශ්‍ර ගැන ලිව්වා. දැන් නෝට් අඩු ගොඩක් අය ඉනවනේ. සාහිත්‍ය මූලාශ්‍ර ටික ලියලා තියෙනවා. ඊට පස්සේ සෙල්ලිපි ටික ලිව්වේ නැද්ද? නෝට් එක හදලා ඇති පුතේ. මේ නෝට් එක ලැබිලා නෑ ඔයාලට නේ. හරි මම ඒක දාන්න කියනම් පුතේ. මම සාහිත්‍ය මූලාශ්‍ර දක්වා ඉවල ඇති. ඒ ටික නම් ලැබුණා කියලා කිව්වනේ.
සාහිත්‍ය මූලාශ්‍රිකාවේ ඉඳලා නෝට් එක ලැබිලා නැහැ. මම ඒ ටික ගන්නම්. එහෙනම් නෝට් එක ලැබුණ නැත්නම් පුතේ අපි 9 පන්තිය කරමු. නැත්නම් නෝට් එක ලැබිලා නැත්නම් මේ ටික ලියන්න බෑනේ. 9 පන්තිය කරමු. 9 පන්තියේ පස්වෙනි පාඩම කරමුද? කමක් නැහැද? මේකේ නෝට් එක ලියලා අපි අර සමහර දරුවෝ කියන එකක්වත් ආවේ නැහැ කියලා. පුතේ ගෲප් එකට පළවෙනි ටික නම් දාලා තිබුණා. ගෲප් එකට පළවෙනි ටික දාලා තිබුණා. මම දෙවෙනි ටික දාන්න කියන්නම්. අද මම 9 පන්තියේ පස්වෙනි පාඩම කරන්නම් එහෙනම්. නැත්නම් මේකේ නෝට් එක නැතුව ඔයාලට කරන්න බෑනේ. 9 පන්තියේ පස්වෙනි පාඩම බලමු අපි. හැම දරුවෙක්ම ගිහිල්ලා 9 අච්චුපොත හොයාගෙන ඉන්න දුවවල ගිහිල්ලා. නවයේ පන්ති අච්චුපොත හොයාගෙන ඉන්න දුවල ගිහිල්ලා. දැන් 9 පන්තියේ පස්වෙනි පාඩම බලමු. නවයේ පන්තියේ පස්වෙනි පාඩම තියෙනවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාරය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා නිදහස් ජාතික ව්‍යාපාර කියන එක. ඒක බලමු අපි. නවයේ ශ්‍රේණියේ පස්වෙනි පාඩම. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාරය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. අපේ රටේ යටත් විජිත කණ්ඩායම් තුනක් ඇවිල්ලා බලය ලබා ගන්න කටයුතු කරා. පෘතුගීසීන් ආවා, ලන්දේසීන් ආවා, ඉංග්‍රීසීන් ආවා. කණ්ඩායම් තුනක් ඇවිල්ලා අපේ රට අල්ලගන්න කටයුතු කරා. හැබැයි පෘතුගීසීන්ට අල්ලගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ විරල ප්‍රදේශ විතරයි. පෘතුගීසීන්ට අල්ලගන්න පුළුවන් උනේ විරල ප්‍රදේශ විතරයි. ඊට පස්සේ ලන්දේසීන් ආවා.
ලන්දේසීන්ටත් අල්ල ගන්න පුළුවන් උනේ වෙරළ ප්‍රදේශ විතරයි. හැබැයි ඉංග්‍රීසීන් ආවා එයාලා වෙරළ බඩ ප්‍රදේශ ටිකත් අල්ලගෙන ටික කාලෙකින් ලංකාවම අල්ලගත්තා. 1796 දී ඉංග්‍රීසීන් ලංකාවට එනවා. 1796 දී ඉංග්‍රීසීන් ලංකාවට ඇවිල්ලා මුහුදු බඩ ප්‍රදේශ ටික අල්ලගෙන ටික දවසක් යනකොට ලංකාවම අල්ලගන්න සමත් වෙනවා. 1796 ඉඳලා 1815 වෙනකම් ඉංග්‍රීසීන් වෙරළ ප්‍රදේශ විතරයි අල්ලගෙන හිටියේ. 1796 ඉඳලා ඉංග්‍රීසීන් නැවිල්ලා ඉංග්‍රීසීන් ඇවිල්ලා 1796 ඉඳලා 1815 දක්වා වෙරළ ප්‍රදේශ විතරයි අල්ලගෙන හිටියේ. 1815 ඉඳලා 1948 දක්වා ඉඳලා 1948 දක්වා සමස්ත ලංකාවම යටත් කරගත්තා මේ බ්‍රිතාන්‍යයන්. 96 ඉඳලා 815 වෙනකම් වෙරළ ප්‍රදේශ විතරයි. 815 ඉඳලා 948 වෙනකොට සමස්ත ලංකාවම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්. මෙන්න මේ යටත් කරගෙන ඉන්න කාලය තුල මෙන්න මේ යටත් කරගෙන හිටපු කාලය තුල බ්‍රිතාන්‍යයන් අපේ රටේ විවිධ පාලන ක්‍රම හදනවා. අපේ රට යටත් කරගෙන ඉන්න කාලය තුල බ්‍රිතාන්‍යයන් විවිධ පාලන ක්‍රම හදනවා. අපේ රටේ රජතුමා ඉන්න කාලේ ලංකාවේ රජතුමාට අවශ්‍ය විදියට පාලනයන් සිදු වෙන්නේ. රජතුමාට අවශ්‍ය විදියට සිදුවෙච්ච පාලනයන් වෙනස් කරලා බ්‍රිතාන්‍යයන් විසින් අලුත් පාලන ක්‍රම ටිකක් හදනවා. අන්නේ බ්‍රිතාන්‍යයන් කාලෙන් කාලෙට හදපු පාලන ක්‍රම වලට අපි කියනවා පුතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියලා. බ්‍රිතාන්‍යයන් ලංකාව තුල විවිධ පාලන ක්‍රම සකස් කරා. ඒවට අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. ඒ බ්‍රිතාන්‍යයන්ගේ ඒවා. ඊට පස්සේ අපිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදුවා. බ්‍රිතාන්‍යයන්ගේ ටික අපි කියනවා බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. මෙතන බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම යෝජනා. බ්‍රිතාන්‍යයන් අප රට තුල විවිධ පාලන ක්‍රම සංවිධානය කරනවා. පාලන ක්‍රම කිහිපයක් හැදුවා. එක පාලන ක්‍රමයක් හදනවා ටික කාලෙකින් ඒ පාලන ක්‍රමය වෙනස් කරලා අලුත් පාලන ක්‍රමයක් හදනවා. ඒක වෙනස් කරලා අලුත් පාලන ක්‍රමයක් හදනවා. මෙන්න මේ විදිහට ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙනවා. අන්නේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික තමයි පුතේ මේ පාඩමෙන් අපිට කතා කරන්න තියෙන්නේ.
එතකොට නිදහස ලබා ගන්නා කාලය දක්වා බ්‍රිතාන්‍යයන් විසින් අපේ රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් ආරම්භ කරා. එකක් පවත්වගෙන යනකොට අපේ සිංහලයෝ කෑ ගහනවා ඒක එපා වෙන එකක් ඕන. ඒකත් පවත්වගෙන යනකොට ටික දවසකින් කෑ ගහනවා ඒක හරියන්නේ වෙන එකක් ඕන කියලා. මෙන්න මේ විදියට අපේ රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කරා. අන්නේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික සහ ඒ වයින් ඇතිවෙච්ච හානිදායක අවස්ථාවන් පිළිබඳව කතා කරනවා මෙන්න මේ 5 වෙනි පාඩමෙන්. 6 වෙනි පාඩමේදී තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම යෝජනා ටික අපේ රටේ. එතකොට බ්‍රිතාන්‍යයන් විසින් පුතේ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික හොඳට ඉගෙන ගන්න. මේ ටික ඔක්කොම ආයෙමත් 11 පොතේ තියෙනවා. ඔබ ලබන අවුරුද්ද 11 පන්තියට යන්නේ. දැන් මේ අමුතුම කාලයක් මේ යන්නේ නේද? ඔයාලගේ අමුතුම කාලයක් මේ යන්නේ. 10 ඉන්න ඕන එක තවම 9. 10 ඉන්න ඕන එක තවම 9. 9ත් ඉගෙන ගන්න ඕන 10ත් ඉගෙන ගන්න ඕන. මේ පාඩම 11ටත් ඕන වෙනවා. ඒ නිසා මේ දවස්වල මේ කරන දේවල් ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය සඳහාම කරන දේවල්. මේ පාඩම ආයිමත් 11 පන්තියේදී අපිට ඉගෙන ගන්න වෙනවාමයි. ඒතර 11 පන්තියේදී මේ පාඩම ඉගෙන ගන්න නම් අපි 9ේදී මේක හොඳට තේරුම් ගන්න තියෙන්න ඕන. නිසා මේ පාඩම ටිකක් ගැඹුරුයි. හොඳට පන්තියේ රැඳී සිටමින් පාඩම ඉගෙන ගන්න, තේරුම් ගන්න. ඒක අත්‍යවශ්‍යයි. හැම දරුවෙක්ම 9 පන්තියේ 5 වෙනි පාඩම පෙරලගෙන පාඩමට හොඳට සම්බන්ධ වෙන්න. දැන් අහනවා 10 වෙනකන් තියද පන්ති? 10 වෙනකන් තියන්න බලමු. බැරි නම් චුට්ටක් කලින් නවත්තමු. ගැටලු තියෙන ඒවා කියන්න. right. එතකොට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මේ ඔබ ඉගෙන ගන්නේ 9 පන්තියේ වුණාට මේ ඉගෙන ගන්නේ ඔබ 11 ශ්‍රේණිය සඳහා. ඒක හොඳට තේරුම් ගන්න. මේ ඉගෙන ගන්නේ ඔයාලා 11 ශ්‍රේණිය සඳහා. ඒ නිසා හැම දරුවෙක්ම හොඳට පාඩමට අවධානය යොමු කරන්න. ගෙදර ඉන්න නිසා අර එහෙම දුවන්නේ නැතිව වැඩේට හරියට සම්බන්ධ වෙන්න. පන්තියෙන් හැලුනොතින් ආයි පන්තියට එකතු වෙන්න. සිග්නල් පහසුකම් තරංගමාලා අඩුවීම නිසා හැලෙවි. හැලුනොත් ආයි එකතු වෙන්න. හැලුනොත් දමල ගහලා ගිහින් නිදා ගන්න එපා. අපේ දරුවෙක් අහනවා පන්ති ගාස්තු ගෙවන්න ඕනද? මේ අකුරු ඇකඩමියකින් කරන අධ්‍යාපනික වැඩසටහනට පන්ති ගාස්තු ගෙවිය යුතු වන්නේද නැද්ද? පන්ති ගාස්තු ගෙවන්න අවශ්‍යයි. ඔයාලට ඒක අකුරු ඇකඩමියකින් දන්වලා ඇති නැත්නම් දන්වයි. මම හැමදාම පැහැදිලි කරනෝනේ ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න තියෙන්නේ. පන්ති යන්න දෙයක් නැහැ, මුකුත් නැහැ. නිසා දෙමාපියන් දැනුවත් කරලා පන්ති ගාස්තු ගෙවීමේ කාර්ය කරන්න. එහෙම වුණාට පස්සේ දිගටම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. නැත්තම් ඔබ දන්නේම නැතුව මුදල් නොගෙවන අය පන්තියෙන් හැලෙවි. ඒක මට සම්බන්ධ කරන්නත් බෑ. ඒ නිසා මුදල් ගෙවීම කරන්න කිව්වට පස්සේ මුදල් ගෙවීම කරන්න ඔබ ඉගෙන ගන්නේ 9 පන්තියේ වුණාට මේ සියල්ල 9ට ඒ වගේම මේ අවුරුද්ද අපේ 10 අවුරුද්දට ලබන අවුරුද්දට වැදගත් වෙනවා. ඒ නිසා
right ඒ නිසා හැම දරුවෙක්ම දිගටම පන්තියේ රැඳී සිටීමෙන් වැඩේට සම්බන්ධ වෙන්න right අපි යමු පාඩමට අපේ රටේ බ්‍රිතාන්‍යයන්ගේ පාලනය කාලේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දෙනවා. ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයන්ගේ අරමුණු යහපත්ව පවත්වාගෙන යාම සඳහා. ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික ඔක්කොම කරන්නේ අපිට ඕන නිසා නෙමෙයි. බ්‍රිතාන්‍යයන්ට අපේ රට ඔවුන්ට අවශ්‍ය විදියට කරගෙන යන්න අවශ්‍ය නිසා. අපේ ඉල්ලීම් ඉටු කරනවාට වඩා ඔවුන්ගේ අරමුණ අපේ රට යටත් කරගෙන බලය ව්‍යාප්ත කරගෙන ඔවුන්ට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය ටික අරගෙන යන්න තමයි සූදානම. ඒ වෙළඳ ද්‍රව්‍ය ටික ගෙනියන්න පහසු ක්‍රම තමයි මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් ගොඩනගලා තියෙන්නේ. රට පාලනය කරන්නේ අපිට අවශ්‍ය විදියට නෙමෙයි බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදියට. අපේ රට හැබැයි මේක පාලනය කරන්නේ බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදියට. ඒ නිසා බ්‍රිතාන්‍යයන් පාලන කටයුතු වලදී වෙළඳ කටයුතු වලදී සෑම කටයුත්තකදීම ඔවුන්ට අවශ්‍ය විදියට අපේ රට සැලසුම් කරා. අපේ රට ඔවුන්ට අවශ්‍ය විදියට හදාගත්තා. ඒක එක ප්‍රතිඵලයක් තමයි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම. ඒ අනුව පුතේ බ්‍රිතාන්‍යයන් විසින් අපේ රටේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අවස්ථා කිහිපයකදී හඳුන්වා දෙනවා. එකක් හඳුන්වා දුන්නාම ඒක එපා කියලා අපේ අය උද්ඝෝෂණය කරනවා. ඊට පස්සේ තව එකක් හඳුන්වා දෙනවා. ඒකත් එපා කියලා කෑ ගැහුවාම තව එකක් හඳුන්වා දෙනවා. මෙන්න මේ විදියට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒකේ අවස්ථා ටික ගත්තට පස්සේ මෙන්න මෙහෙම වෙනවා. පළවෙනියට එනවා 1833 කෝල්බ්රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 1833 කෝල්බ්රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඊළඟට එනවා 1910 දී ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මැකලම් කිව්වත් කමක් නැහැ. ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඊට පස්සේ 1920 දී මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 1920 දී මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 1924 දී මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මැනින් ඩෙවොන්ෂයර් එහෙම නැත්නම් දෙවන මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එක්දාස් නවසිය 31 දී හඳුන්වා දෙනවා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 1931 වර්ෂයේ හඳුන්වා දෙනවා ඩොනමෝර් ආණ්ඩුක්‍රම
ප්‍රතිසංස්කරණය. මේ හැම ආණ්ඩුක්‍රමයක්ම හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයන්ට වාසි වෙන විදියට. ඊට පස්සේ 1947 1947 ඉඳලා ක්‍රියාත්මක වෙනවා සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මේක හඳුන්වා දෙන්නේ 44 ක්‍රියාත්මක වෙනවා 47 ඉඳලා. මෙන්න මේ විදියට පුතේ බ්‍රිතාන්‍යයන් අපේ රට තුල අවස්ථා කිහිපයකදී ආණ්ඩුක්‍රම යෝජනා කිහිපයක් ඉදිරිපත් කරා. මේ හැම ආණ්ඩුක්‍රමයකින්ම බ්‍රිතාන්‍යයන් අරමුණු කරගත්තේ ඔවුන්ට වාසියක් එන විදියට අපේ රට පාලනය කරන්න. ඔවුන්ට වාසියක් එන විදියට. අපේ රටේ මුලින්ම ආණ්ඩුක්‍රමයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාවක් හදලා තිබුණේ නැහැ. රජතුමා විසින් කිසියම් පාලන ක්‍රමයක් යටතේ පාලනය කරේ. රජතුමා කිසියම් පාලන ක්‍රමයක් යටතේ පාලනය කරපු එක බ්‍රිතාන්‍යයන් පාලන ව්‍යවස්ථාවක් යටතේ පාලනය කරන්න සූදානම් වෙනවා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි 1833 කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට පාලනයට නිලධාරීන් තෝරගත්තා. අපි යාළට කියනවා ව්‍යවස්ථාදායක සභාව. පාලනයට ව්‍යවස්ථාදායක සභාවක් තෝරගත්තා. ඒ ව්‍යවස්ථාදායක සභාව කාලෙන් කාලෙට වෙනස් කරගත්තා. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම යෝජනාව තුල ව්‍යවස්ථාදායක සභාවට හිටියා 15 දෙනෙක්. නිලධාරීන් 15 දෙනෙක්. නැකලම් එකේදී ඒක වැඩි කරා 21ක් දක්වා වැඩි කරා. මැනින් එකේදී ඒක 37ක් දක්වා වැඩි කරා. මැනින් ආණ්ඩුක්‍රමේදී ඒක 37ක් දක්වා වැඩි කරා. මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමේදී ඒක 49ක් දක්වා වැඩි කරා. කාලෙන් කාලෙට මේව වැඩි කරනවා. ඉස්සෙල්ලම 15 දෙනෙක් හිටියා. ඊට පස්සේ 21ක් හිටියා. ඊට පස්සේ 37ක් හිටියා. ඊළඟට 49ක් හිටියා. 61ක් හිටියා. 101ක් හිටියා. ඔන්න ඔය විදියට ව්‍යවස්ථාදායක සභාවේ පිරිස වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ අපේ අය කරපු උද්ඝෝෂණ නිසා. දැන් බ්‍රිතාන්‍යයන්ගේ ව්‍යවස්ථාවේ පිරිස වැඩි කරගනවත් එක්කම අපිට ටික ටික බලය ලැබෙනවා. මුලදී අපිට බලය ගොඩක් අඩුයි. ටික ටික අපිට බලය ලැබෙනවා. මේ නිලධාරීන් ටික වැඩි වෙනවත් එක්කම. එතකොට මාතෘකාව තියෙන්නේ පුතේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සහ ජාතික නිදහස් ව්‍යාපාරය. මේ යෝජනා ටික බ්‍රිතාන්‍යයන් ක්‍රියාත්මක කරනකොට අපිත් අපේ නිදහස සඳහා උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කරනවා. අන්නේ උද්ඝෝෂණ ව්‍යාපාර තමයි නිදහස් ව්‍යාපාර කියලා කියන්නේ. එක යෝජනාවක් හඳුන්වා දුන්නාම ඒ යෝජනාවේ අඩුපාඩු අපේ උගතුන් පෙන්වා දෙනවා. අපේ උගතුන් විරෝධතා කරනවා, උද්ඝෝෂණ කරනවා. එහෙම කරනකොට බ්‍රිතාන්‍යයන් පොඩි වෙනසක් කරලා අලුත් ආණ්ඩුක්‍රමයක් හඳුන්වනවා. ඒකත් අඩුපාඩු වලින් යුතුයි කිව්වට පස්සේ
තව ව්‍යවස්ථාවක් අපේ රට තුල යාලා හදනවා. මෙන්න මේ විදිහට මේ ව්‍යවස්ථා ටික බ්‍රිතාන්‍යයන් හදනවා. හැබැයි හැම ව්‍යවස්ථාවකින්ම එයාලගේ අරමුණ කරගත්තේ අපිට වාසි දෙන්නට වඩා අපිට අවාසි වෙන විදියට ව්‍යවස්ථාව හදන්නේ බ්‍රිතාන්‍යයන්. ඒ ව්‍යවස්ථාවේ වාසි ටික එයාලට ලැබෙන විදියට තමයි ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේ. ඒකේ පළවෙනි යෝජනාව තමයි පුතේ කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාව. පළවෙනි ආණ්ඩුක්‍රමය තමයි කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒ කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හදන්න අපේ රටට එනවා දෙදෙනෙක් එනවා. අච්චුපොත ගන්න ඒකේ ඉන්නවා දෙන්නෙක්. අච්චුපොතේ තියෙනවා නම් දෙකක්. W.M.G. Colebrook. W.M.G. Colebrook. විලියම් කෝල්බ්‍රුක් මහත්මයා. අනිත් එක්කෙන තමයි චාල්ස් හේ කැමරන්. CH කැමරන් කියලා අපි කියනවා. චාල්ස් හේ කැමරන්. ඒතර දෙන්නෙක්ගේ අදහස් මත තමයි මේ යෝජනාව සකස් වෙන්නේ. අපේ රටේ පාලන කටයුතු බාරගත්තා 1815 දී බ්‍රිතාන්‍යයන්. 1815 දී බ්‍රිතාන්‍යයන් අපේ රට අල්ලගත්තා. බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ තමයි ලංකාවෙන් විශාල ආදායමක් උපයා ගැනීම. ආදායම වැඩි කරගෙන වියදම අඩු කරගෙන ලාභ ලැබීම තමයි වාසි ලැබීම තමයි බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ උනේ. ඒ වාසි ගන්න ලාභ ගන්න බ්‍රිතාන්‍යයන් පාලන ක්‍රමයක් හදනවා. ඒ පාලන ක්‍රමය තමයි පළවෙනි ආණ්ඩු ක්‍රමය කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමය. මේ CH කැමරන් සහ කෝල්බ්‍රුක් මහත්තයා ලංකාවට ආවා. ඇවිල්ලා බැලුව ලංකාවේ ඔවුන්ගේ ආදායම් වැඩි කරගන්න පුළුවන් ක්‍රම මොනවද? වියදම් අඩු කරගන්න පුළුවන් ක්‍රම මොනවද? ඒව ගැන සොයා බැලුවා අවුරුදු 4ක්. මේ අය ලංකාවට එන්නේ 1829 දී. 1829 දී ලංකාවට ඇවිල්ලා අපේ රටේ තොරතුරු හොයනවා. මොකද 1828 වෙනකොට බ්‍රිතාන්‍යයන්ට ලැබිච්ච ආදායම මදි වුණා. මදි වෙච්ච නිසා ඒ ගැන සොයා බලන්නට මෙන්න මේ දෙන්න එනවා. ඇවිල්ලා බැලුවා රජයේ වියදම් මොනවද තියෙන්නේ? මොනවද ආදායම් මාර්ග තියෙන්නේ? කොහොමද ලංකාවේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ? ඒ කියන්නේ පාලන කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒව ගැන සොයා බලලා සැලසුමක් සකස් කරගත්තා. මෙන්න මේ යෝජනා වලින් යුතු ආණ්ඩු ක්‍රමයක් හැදෙන්න ඕන. ඒ දෙන්න අවුරුදු කිහිපයක් 29 ඉඳලා 33 දක්වා ලංකාවේ පාලන කටයුතු ගැන, ලංකාවේ ආදායම් ගැන, ලංකාවේ වියදම් ගැන තොරතුරු හෙව්වා. සොයලා ආදායම වැඩි කර ගැනීමේ අලුත් ක්‍රම ගැන අවධානය යොමු කරා. ඒ අනුව කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනා මාලාවේ තියෙනවා පුතේ පළවෙනි එක
විවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. විවස්ථාදායක නීති සැකසීම ඒව ක්‍රියාත්මක කිරීම කියන කොටස් දෙකින් යුතු විවස්ථාදායක හා විධායක සභාවක් හැදුවා. එතකොට ලංකාවේ එහෙම පාලන සැලසුමක් තිබුණේ නැහැ. රජතුමාගේ පාලනයක් නේ යටත් වෙනකන් අරගෙන යන්නේ. ඒ නිසා මේ අය එකතු වෙලා පාලන නිලධාරි කණ්ඩායමකගෙන් යුතු විවස්ථාදායක සභාවක් හදනවා. ඒ විවස්ථාදායක සභාවට දාගත්තා නිලධාරීන් 15 දෙනෙක්. නිලධාරීන් 15 දෙනෙක් දාලා පාලන කටයුතු ක්‍රමවත් විදියට හදනවා. දෙවනි යෝජනාව වෙනවා උඩරට සහ පහත රට ඒකාබද්ධ පාලනයකට හඳුන්වා දීම. අපේ රට බ්‍රිතාන්‍යයන් අල්ලගනකොට අපේ රටේ ප්‍රදේශ දෙකක් තියෙනවා. උඩරට සහ පහත රට. පෘතුගීසීන් කාලේ, ලන්දේසීන් කාලේ වගේම ඉංග්‍රීසීන්ගේ කාලය තුල ප්‍රදේශ දෙකක් තිබුණා, පහත රට සහ උඩරට කියලා. ප්‍රදේශ දෙකක් තියෙන නිසා පාලන ක්‍රම දෙකක් හදන්න ඕන වුණා. පාලන ක්‍රම දෙකක් හදනකොට වියදම වැඩි. දැන් බ්‍රිතාන්‍යයන්ගේ අරමුණනේ වියදම් අඩු කර ගැනීම. වියදම් අඩු කරගන්න නම් පාලන ක්‍රම දෙකක් හදන්න ඕනේ. වියදම් අඩු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි එක පාලන ක්‍රමයක් හදන්න ඕනේ. උඩරට සහ පහත රටට එක පාලන ක්‍රමයක් හදනවා. පාලන ක්‍රම දෙකක් තිබුණාම ඒව ක්‍රියාත්මක කරන්න කණ්ඩායම් දෙකක් ඕන. එක පාලන ක්‍රමයක් තියෙනකොට ඒව ක්‍රියාත්මක කරන්න ඕන වෙන්නේ එක කණ්ඩායමයි. එහෙනම් විවස්ථාදායක හා විධායක සභා කියන ඒ දෙක ඒ දෙකොට්ටාශය යටතේ විවස්ථාදායක හා විධායක සභා කියන ඒ පාලන ක්‍රමය උඩරටටයි පහත රටටයි දෙකටම එකක් බවට පත් කරා. උඩරටට වෙනමත් පහත රටට වෙනමත් කියලා දෙකක් හැදුවේ නැහැ. එකක් හැදුවා. එතකොට සැලසුම් එකයි, වියදම් එකයි. එකම නිලධාරීන් කණ්ඩායමයි ඕන. එතකොට නිලධාරීන් අඩු කරගන්න පුළුවන්. වියදම් අඩු කරන්න පුළුවන්. එතකොට අන්න ඒ නිසා පාලන ක්‍රම එකක් හදනවා. තුන්වෙනි යෝජනාව තියෙනවා පරිපාලන කටයුතු සඳහා මුළු රටම පළාත් 5කට බෙදීම. බ්‍රිතාන්‍යයන් එනකොට පුතේ අපේ රටේ තිබුණා ප්‍රදේශ 16ක්. පාලන ආයතන 16ක් තිබුණා. දැන් පාලන ආයතන 16ක් තියෙනකොට ඒ 16 තුලට නිලධාරීන් 16 දෙනෙක් ඕන. සැලසුම් 16කුත් ඕන. ඒ නිසා බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා වියදම් අඩු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි පාලන ප්‍රදේශ පුළුවන් තරම් අඩු කරන්න ඕන. වියදම් අඩු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි පාලන ප්‍රදේශ ටික අඩු කරන්න ඕන. ඒ නිසා ප්‍රදේශ 16ක් වශයෙන් තිබිච්ච පාලන ප්‍රදේශ ටික අඩු කරා පාලන ප්‍රදේශ 5ක් බවට. දැන් තමයි 9ක් තියෙන්නේ. බ්‍රිතාන්‍යයන් කාලේ පළාත් තිබුණේ 5යි. අර 16ම 5කට අඩු කෙරුවා. දැන් ඒක ආයි 9 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි බ්‍රිතාන්‍යයන් කාලේ මේක 5කට අඩු කෙරුවා. මොනවද 5? ලංකාව කෑලි 5කට බෙදුවා. උතුර දකුණ දෙකයි.
උතුර සහ දකුණ කියලා දෙකයි. නැගෙනහිර බටහිර. එතකොට එතන දෙකයි හතරයි. රට මැද ටික මධ්‍යම. ප්‍රදේශ පහයි. උතුර දකුණ නැගෙනහිර බටහිර මධ්‍යම. ඉස්සෙල්ල 16ක් තියෙනකොට වියදම් 16ක්. දැන් වියදම් 5යි. අන්න බ්‍රිතාන්‍යයන් වියදම් අඩු කරගත්ත ක්‍රමේ. වියදම් අඩු කරගන්න ක්‍රමේ තමයි අර 16 15කට අඩු කරා. දැන් අපේ රටේ බඩු මිල වැඩිනේ. එළවලු මිල වැඩිනේ. ආණ්ඩුවේ අය කියන්නේ මොකද්ද? ගෙවල් වල වගා කරන්න කියලා. නේද? ඒ අය කියනවා ගෙවල් වල වගා කරන්න කියලා. වගා කරන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා බැරි පිරිසකුත් ඉන්නවා. නේද? වගා කරන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා බැරි පිරිසකුත් ඉන්නවා. ඉඩම් නැති අයට වගා කරන්න බෑ. පොඩි ඉඩමක ගේ හදලා තියෙනවනේ. ගේ ඇතුලේ කාමරයක පස් පුරවල හදාන්නද වගාවන්නේ නේ? ජා හැමතැනට මේක සාර්ථක නෑ. බ්‍රිතාන්‍යයන් කරෙත් ඒ වගේ වැඩක්. පළාත් 16ක තිබිච්ච එක 5කට අඩු කෙරුවා. 5කට අඩු කෙරුවා. ඒ පහෙන් දැන් බ්‍රිතාන්‍යයන්ට වාසි. වියදම් ගොඩක් අඩුයි. අපේ රටවැසියට අවාසි. ඇයි? තමන්ගේ ප්‍රදේශයට ගිහිල්ලා ගැටලු විසඳ ගන්න තිබිච්ච එක දැන් පළාත් 5කට යනකොට විශාල පිරිසක් එක තැනකට එකතු වෙනවා. වැඩි කාලයක් ගත වෙනවා. විශාල පිරිසක් එක තැනකට එකතු වෙච්ච නිසා ගැටලු විසඳ ගන්න අපහසු වෙනවා. ගැටලු විසඳ ගන්න ගියාම ඔවුන් අතර පොරබදල එතන වෙන ගැටලු ඇති වෙනවා. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට මේක වාසි වුණාට අපිට ගැටලුවක්. තවත් යෝජනාවක් දානවා. අනිවාර්ය රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. අපේ රජතුමාගේ කාලේ තිබුණ පුතේ රාජකාරී ක්‍රමය කියලා එකක්. අපේ රජතුමාගේ කාලේ තිබුණා රාජකාරී ක්‍රමය කියලා ක්‍රමයක්. ඒ කියන්නේ රජතුමාගේ ඉඩම් ජනතාව භුක්ති විඳින නිසා රජතුමා වෙනුවෙන් රජය වෙනුවෙන් නොමිලයේ දවස් කිහිපයක් වැඩ කරන්න ඕන. රජතුමා වෙනුවෙන් රට වෙනුවෙන් නොමිලේ දවස් කිහිපයක් වැඩ කරන්න ඕන. ඒකට කියනවා රාජකාරී ක්‍රමය. ඒකට හේතුව තමයි එදා ජනතාව සාමාන්‍ය ජනතාව එදා වගා කරේ භුක්ති විඳි රජතුමාගේ ඉඩම්. රජතුමාගේ ඉඩම් භුක්ති විඳින නිසා ඒ භුක්තිය වෙනුවෙන් බදු ගෙවන්න ඕන. ඒ ඉඩම් භුක්තිය වෙනුවෙන් බදු ගෙවන්න ඕන. බද්ද තමයි එදා මොකද්ද? රජු සතු ඉඩම් වල රජුගේ පොදු සේවාවන් වල නොමිලේ වැඩ කරලා දෙන්න ඕන. රජතුමාගේ කටයුතු වලදී රජතුමාගේ අවශ්‍යතාවලදී නොමිලේ වැඩ කරලා දෙන්න ඕන. වසරකට දින කිහිපයක්. අපි ඒකට කියනවා රාජකාරී ක්‍රමය. බ්‍රිතාන්‍යයන් කල්පනා කරා මේ රාජකාරී ක්‍රමය කරනකොට මිනිස්සු නිකන් වැඩ කරන්න. නිකන් වැඩ කරන්න. ඒ නිසා මේ අයගෙන් අපිට ශ්‍රමය ගන්න පුළුවන් සල්ලි වලට. මේ අයගෙන් ශ්‍රමය ගන්න පුළුවන් බ්‍රිතාන්‍යයන්ට සල්ලි වලට. ගොඩක් සල්ලි දීලා නෙමෙයි. අඩු මුදලක් දීලා වැඩ ටිකක් කරව ගන්න පුළුවන්. අඩු මුදලක් දීලා වැඩ කරවා ගැනීමේ අරමුණින්
මේ අය මොකද කරේ? රාජකාරී ක්‍රමය අහෝසි කරා. රජු සතු ඉඩම් වල නොමිලේ වැඩ කිරීමට අපි කියනවා රාජකාරී ක්‍රමය. රජු සතු ඉඩම් වල නොමිලේ වැඩ කර දීමට කියනවා රාජකාරී ක්‍රමය. බ්‍රිතාන්‍යයන් ඒක අහෝසි කරනවා මොකටද? එතකොට බ්‍රිතාන්‍යයන්ට ඒ අයගෙන් ශ්‍රමය ගන්න පුළුවන් අඩු ගාණක් දීලා. අඩු මුදලක් දීලා ශ්‍රමය ලබා ගන්න පුළුවන් බ්‍රිතාන්‍යයන්ගේ වැඩවලට. ඒ සඳහා මෙයාලා රාජකාරී ක්‍රමය අහෝසි කරා. රාජකාරී ක්‍රමය කියන්නේ රජු සතු ඉඩම් වල නොමිලයේ වැඩ කර දීම, නොමිලයේ සේවාවන් සැපයීම. ඒක අහෝසි කරා බ්‍රිතාන්‍යයන් විසින්. ඊළඟ යෝජනාව තියෙනවා ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම. ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම. බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වුණා ලංකාවේ වැඩ ටික පහසුවෙන් කරගෙන යන්න. පහසුවෙන් කරගෙන යන්න අවශ්‍ය නිසා ඒ අය ජනතාවට ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තා. ඉංග්‍රීසි උගන්වන්නේ නැත්නම් බ්‍රිතාන්‍යයන්ගේ ඒවා මෙයාලට තේරෙන්නේ නැහැ. මෙයාලා කියන දේවල් බ්‍රිතාන්‍යයන් තේරුම් ගන්නත් අමාරුයි. සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා. බ්‍රිතාන්‍යයන් කියන දේවල් ඉංග්‍රීසියෙන් කියනවා සිංහල අයට ඒව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි අධ්‍යාපනය ගොඩනගන්න බ්‍රිතාන්‍යයන් යෝජනාවක් දැම්මා. බ්‍රිතාන්‍යයන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලංකාව තුල ගොඩනගන්න ඕන කියලා යෝජනාවක් දැම්මා. අනිත් එක තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය උගන්වන ගමන් බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ තමයි ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම. බ්‍රිතාන්‍යයන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම ඒක ව්‍යාප්ත කරන්න පුළුවන් ඉංග්‍රීසි උගන්වන ගමන්. අන්නේ අරමුණ ඇතිව ලංකාව තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය එකක් බවට පත් කරන්න අදහස් ඉදිරිපත් කරන. ඒ කියන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය ටික ටික පුළුල් කිරීම ආරම්භ කරනවා. ඉංග්‍රීසි අධ්‍යාපනය ටික ටික පුළුල් කිරීම ආරම්භ කරනවා. මෙන්න මේ විදියට බ්‍රිතාන්‍යයන් විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඒකට අපි කියනවා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනාව. ඒකේ පළවෙනි යෝජනාව තමයි ව්‍යවස්ථාදායක සහ විධායක සභාව පිහිටුවීම. ව්‍යවස්ථාදායක කියන්නේ පාලන සැලසුම් සැකසීම, නීති සැකසීම. ඒක ක්‍රියාත්මක කිරීමට කියනවා විධායක සභාව. ව්‍යවස්ථාදායක සහ විධායක සභාව. එතකොට ඒක ක්‍රියාත්මක කරන්න පිරිසක් තෝරගත්තා. ඒ පිරිස තමයි ව්‍යවස්ථාදායක සභාවේ පිරිස. ව්‍යවස්ථාදායක සභාවට තෝරගත්තා 15 දෙනෙක්. 15 දෙනෙකුගෙන් යුතු ව්‍යවස්ථාදායක සභාවක් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙනවා. අච්චු පොතේ 99 පිටුව පොඩ්ඩක් කියව ගන්න පුතේ. අච්චු පොතේ 99 පිටුව පොඩ්ඩක් කියව ගන්නකෝ.
හරිද පුතේ කියවගත්තද? එතකොට ඒකේ තියෙනවා පුතේ මෙහෙම කෝල්බ්‍රුක් කොමිසම මෙරටට පැමිණෙන විට ලංකාවේ ආණ්ඩුකාරවරයා වෙත ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලතල ඒකරාශී වී තිබුණි. බලතල තුනක් ආණ්ඩුකාරවරයා සතුව තමයි තිබුණේ. මෙම තත්ත්වය කෝල්බ්‍රුක්ගේ විමතියට හේතු වූ අතර ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම අරමුණ ඇතිව ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීමට යෝජනා කළා. එතකොට ව්‍යවස්ථාදායක සහ විධායක සභා පිහිටුවන්න යෝජනා කරන්නේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම අරමුණු ඇති කරගෙන. හරිනේ? අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙහෙම. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම අරමුණින් කෝල්බ්‍රුක් කොමිසම සිදු කළේ කුමක්ද? ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ නීති සකස් කිරීම. කෝල්බ්‍රුක් යෝජනා අනුව නීති සම්පාදනය සඳහා පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව සමාජිකයන් 15කින් යුතුය. සමාජිකයෝ 15 දෙනෙක් හිටියා. ඔවුන් නිලලත් සහ නිල නොලත් වශයෙන් කොටස් දෙකකට බෙදා තිබුණි. 99 පිටුවේ chart එක බලන්න. ව්‍යවස්ථාදායක සභාවේ 15ක් හිටියා. 15 කොටස් දෙකකට වෙන් වෙනවා. නිලලත් සහ නිල නොලත්. නිලලත් සමාජිකයන් කියලා කියන්නේ බලතල හොඳටම තියෙන බලතල සහිත පිරිසක්. නිල නොලත් කියන්නේ බලතල ටිකක් අඩු. නිලතල බලතල ටිකක් අඩු පිරිස නිල නොලත්. නිලලත් අය කියන්නේ බලතල ඇති පිරිස 9 දෙනෙක් තෝරගත්තා. බලතල අඩු අය තෝරගත්තා 6 දෙනෙක්. ඒ 6 දෙනාත් කොටස් වලට බෙදලා තමයි තෝරගත්තේ. යුරෝපීය නියෝජිතයන් 3 දෙනයි, සිංහල එක්කෙනයි, ද්‍රවිඩ එක්කෙනයි, බර්ග් එක්කෙනයි. එතකොට ඒකෙදි අපේ රටේ නියෝජිතයෝ ඉන්නේ එක්කෙනයි. සිංහල එක්කෙනයි. ද්‍රවිඩ ජනතාව නියෝජනය කරලා එක්කෙනයි. බර්ග ජනතාව නියෝජනය කරලා එක්කෙනයි. අපේ ජනතාව නියෝජනය කරලා තෝරගෙන තියෙන්නේ එක්කෙනා බැගින්. අපේ රටේ ඉඳපු අය නියෝජනය කරලා තෝරගෙන තියෙන්නේ එක්කෙනා බැගින්. මේ ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් ඉන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පිරිස. වැඩි ප්‍රමාණයක් ඉන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පිරිස. අපේ අයට තිබිච්ච බලතල එතකොට ගොඩක් අඩුයි. සිංහල අය එක්කෙනයි, ද්‍රවිඩ අය එක්කෙනයි, බර්ග් අය එක්කෙනයි. බහුතරයක් අපේ රටේ ඉන්නේ සිංහල අය, ද්‍රවිඩ අය. එතකොට ඒ අය වෙනුවෙන් තෝරගෙන තියෙන එක්කෙනා ගානේ. අන්න ඒක අසාධාරණයක් කියලා අපේ අය පසු කාලීනව උද්ඝෝෂණ කරා. ඒක අසාධාරණයි.
අපේ රටේ ජනතාව නියෝජනය කරන නියෝජිතයන්. අද භාෂාවෙන් කියනවා නම් മന്ത്രിවරුන්. රට හදන හෝ රට නැති කරන දෙකොට්ටාසෙම ඉන්නෝනේ නේද? മന്ത്രിවරුන් වශයෙන් ඉඳපු එදා මෙන්න මේ පිරිසෙන් අපේ රටේ නියෝජිතයෝ ඉන්නේ කිහිප දෙනයි. අපේ අය උද්ඝෝෂණය කරා මේක හරියන්නේ නැහැ. මේකේ අපේ අයට බලතල ගොඩක් අඩුයි. අපේ ලංකාව නියෝජනය කරන අය ඉන්නේ නිල නොලත් පැත්තේ. බලය අඩු පැත්තේ. මේක හරියන්නේ නැහැ. අපේ ජනතාව නියෝජනය කරන අය ගොඩක් අඩුයි. ඒක හරියන්නේත් නැහැ. කියලා උද්ඝෝෂණ කරනකොට තමයි අලුත් ආණ්ඩුක්‍රමයක් එන්නේ මැකලම් කියලා. එතකොට බ්‍රිතාන්‍යයන් මේ ව්‍යවස්ථාදායක සභාව විධායක සභාව හඳුන්වා දෙන්නේ ඔවුන්ට අවශ්‍ය විදියට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදියට මේ ව්‍යවස්ථාදායක සභාවේ අපේ දේශපාලනය තුල ගැටලු සහගත අවස්ථා වුණා. මොනවද ගැටලු සහගත? ආණ්ඩුකාරවරයා මේකේ බලතල හිමි කරගෙන ඉඳමින් එයාට අවශ්‍ය විදියට තමයි සියල්ල මෙහෙයවන්නේ. විධායකය කියන්නේ ඒව මෙහෙයවන කෙනා. ආණ්ඩුකාරවරයා. එතකොට ආණ්ඩුකාරවරයා මේකේ බලතල ක්‍රියාත්මක කරනකොට අපේ රටවැසියාට සිදුවෙන ගැටලු ප්‍රමාණය වැඩි වුණා. ඒ නිසා මේ ව්‍යවස්ථාවට එරෙහිව පසුකාලීනව උද්ඝෝෂණ ඇවිල්ලා තමයි දෙවනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට උදා වෙන්නේ. අර උඩ රට සහ පහත රට එකට බැඳිච්ච පාලන ක්‍රමයකට ගත්තා. එහෙම පාලන ක්‍රමයකට ගත්තේ මොනවටද? පිටු අංකය 100. උඩ රට සහ පහත රට ඒකාබද්ධ පාලනයකට ගත්තා. ඇයි එහෙම උඩ රට සහ පහත රට එකතු කරේ? එතකොට බ්‍රිතාන්‍යයට පාලන සැලසුම් සකස් කරන්න හරි පහසුයි. පාලන සැලසුම් සකස් කරන්න පහසුයි. වියදම් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා උඩ රට සහ පහත රට වෙන්ව පාලනය කිරීමේ ක්‍රමය රජයට ඉහළ වියදමක් දරන්න සිදුවීමක්. රජය කියන්නේ දැන් බ්‍රිතාන්‍යයන්ගේ ලංකාව අල්ලන් ඉන්නේ. ඒතර බ්‍රිතාන්‍ය රජයට විශාල වියදමක් තමයි උඩ රට සහ පහත රට වෙනම පාලනය කරන එක. ඒ නිසා උඩ රටත් පහත රටත් එකට එකතු කරලා එකම පාලන මධ්‍යස්ථානයක් ලෙස පාලනය කරනවා. උඩ රට සහ පහත රට ඒකාබද්ධ පාලනයක්, ඒකීය පාලනයක්, එකම නීතියකින්, එකම පාලන ක්‍රමයකින් පාලනය කරන ක්‍රමයක් බවට පත් කරගත්තා. ඒකට කියනවා උඩ රට සහ පහත රට ඒකාබද්ධ පාලනයකට ගැනීම කියලා. ඊළඟට පාලන කටයුතු පහසු කරගන්න යාලා කරා වැඩක් මොකද්ද? පළාත් 16 පළාත් 5 දක්වා අඩු කරා. පළාත් 16 පළාත් 5 දක්වා අඩු කෙරුවා. උතුරු පළාතේ පාලන නගරය වශයෙන් තෝරගත්ත යාපනය, දකුණු පළාතේ පාලන නගරය වශයෙන් තෝරගත්ත ගාල්ල, නැගෙනහිර පළාතේ පාලන නගරය ලෙස ත්‍රිකුණාමලය, බස්නාහිර පළාතේ පාලන නගරය ලෙස කොළඹ, මධ්‍යම පළාතේ පාලන නගරය ලෙස මහනුවර තෝරගත්තා. ඒ මොනවටද? එයාලට වියදම් දරන එක අඩු කරගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා තිබුණා පළාත් 16ක්. ඒ පළාත් 16 පළාත් 5 දක්වා අඩු කරගත්තා.
වියදම් අඩු කර ගැනීමටත් පාලන කටයුතු පහසුවෙන් ගෙන යාමටත් මෙයාලා පහට අඩු කෙරුවේ පුතේ 16ක් තිබිච්ච එක මතක තියාගන්න. ඒක අච්චුපතේ දාලා නැහැ. පාලන ආයතන 16ක් තිබුණා. ඒ 16 තමයි 5කට අඩු කෙරුවේ. 16 5ට අඩු කෙරුවේ වියදම් අවම කර ගැනීම සඳහා. ඊළඟට තියෙනවා 101 පිටුවේ රාජකාරී ක්‍රමයේ අහෝසි කිරීම. රජු සතු ඉඩම්වල නොමිලේ සේවය කිරීම. ඒ කියන්නේ රජුට අයිති ඉඩම්වල නොමිලේ සේවය කිරීමට කියනවා රාජකාරී ක්‍රමය. මේ සඳහා යොදාගත්තේ පිරිමි අය. අවුරුදු 15ට වඩා වැඩි හැම පිරිමි අයෙක්ම රජයේ සතු ඉඩම්වල නොමිලේ දවස් කිහිපයක් වැඩ කරන්න ඕන. ඒ මොකටද? ඒ ජනතාව ජීවත් වෙන්නේ රජුගේ ඉඩම්වල නිසා. රජුට අයිති රටේ ඉඩම්වල ජීවත් වෙන නිසා රජුගේ නියෝගය පරිදි වසරකට දින කිහිපයක් රජතුමාට අයත් රජයේ ඉඩම්වල රජයට සේවය සපයන්න ඕන. ඒකට කියනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. ඊට පස්සේ බ්‍රිතාන්‍යය කල්පනා කරා මේක නවත්වන්න ඕන. එතකොට බ්‍රිතාන්‍යයන්ට ශ්‍රමය ගන්න විදියක් නැහැ. ඇයි මෙයාලා ඒ ඉඩම්වල වැඩ කරනවා. පාලම් හදන ඒවයි, බෝක්කු දාන ඒවයි, ඊට පස්සේ ගමේ පොදු මාර්ග සකස් කරන ඒවා, ඇලවේලි හදන ඒවා, ඒ වගේ වැඩ තමයි මේ අය කරේ. බ්‍රිතාන්‍යයන් කල්පනා කරා මේ අයගේ ශ්‍රමය අඩු මිලකට ගන්න පුළුවන් මේ රාජකාරී ක්‍රමය අහෝසි කරා නම්. අන රාජකාරී ක්‍රමය අහෝසි කරන්න පටන් ගත්තා. එතකොට මොකද වෙන්නේ? බ්‍රිතාන්‍යයන්ට පුළුවන් වෙනවා ගිහිල්ලා නොමිලේම වැඩ ටික කරනවා වෙනුවට අඩු ගාණක් දීලා වැඩ ටික කරගන්න. නොමිලේ වැඩ කරොතින් ඒ අය එන්නේ නැහැ වැඩට. ඊට පස්සේ ඒ අය වැඩේ හරියට කරන්නේ නැහැ. නිසා නොමිලේ වැඩ කරගන්නවා වෙනුවට අඩු මුදලක් දීලා මිනිසුන්ගේ නිදහසට බාධාවක් නොවන විදියට වැඩ කරව ගන්න කටයුතු කරා. අන්න ඒකට අපි කියන පුතේ රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. රජු සතු ඉඩම්වල නොමිලේ වැඩ කිරීම රාජකාරියයි. ඒක අහෝසි කරා බ්‍රිතාන්‍යයන් ඔවුන්ට අවශ්‍ය වාසි ටික ලබා ගැනීමට. ඉංග්‍රීසි අධ්‍යාපනය ඊළඟට. ඉංග්‍රීසි අධ්‍යාපනය ගොඩනගන්නේ බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය නිසා. පාලන කටයුතු හොඳින් කරගන්න නම් ඉංග්‍රීසි පුළුවන් සමාජයක් තිබෙන්න ඕන. ඒ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ඉංග්‍රීසි අධ්‍යාපනය ගොඩනගන්න පටන් ගනවා. පිටු අංක 101 තියෙනවා ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන. කෝල්බ්‍රුක් පැමිණි අවධිය වන විට ආණ්ඩුවේ වියදම් ඉහළ යාමට තුඩු දුන් එක් හේතුවක් වූයේ මෙරට දේශපාලන කටයුතු වලට අවශ්‍ය නිලධාරීන් යුරෝපයෙන් ගෙන්වා ගැනීමයි. අපේ රටේ ගොඩක් අය ගෙන්නගත්ත යුරෝපයෙන්. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ගේ රට ඇතුළු අනෙක් රටවල් වලින්. ඇයි? අපේ වැඩට යාලා ගෙන්න ගත්තේ අපි කියන දේවල් බ්‍රිතාන්‍යයන්ට තේරෙන්නේ නැහැ, බ්‍රිතාන්‍යයන්ගේ අපිට තේරෙන්නේ. ඉංග්‍රීසි දන්නේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි පුළුවන් පිරිසක් ගෙනාව රටින්. දැන් ඒකටත් විශාල වියදමක් දෙන්න ඕන. ඒ අය මෙහාට ගෙනලා තියන් ඉන්න ඕන, කන්න බොන්න දෙන්න ඕන, නවාතැන් දෙන්න ඕන. ඉංග්‍රීසි බැරි නිසා අපේ කට්ටියට. බ්‍රිතාන්‍යයන් කල්පනා කරා මොකද්ද?
මේ යුරෝපීය ටික ගෙන්න ගන්න ඕනේ අපේ අයට ඉංග්‍රීසි පුළුවන් වුණා නම් කියලා අපේ රට තුල ඉංග්‍රීසි අධ්‍යාපනය ගොඩනගනවා බ්‍රිතාන්‍යයන් විසින්. වියදම් අඩු කරගන්න, කටයුතු පහසු කරගන්න හොඳම ක්‍රමය තමයි දේශීය ජනතාව ඒවට සම්බන්ධ කරන්න ඕන. දේශීය ජනතාව සම්බන්ධ කරන්න විදියක් නැහැ. දේශීය අපේ රටේ ජනතාව, දේශීය කියන්නේ අපේ රටේනේ. අපේ රටේ ජනතාව ඉංග්‍රීසි දන්නේ. බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය එක එක ආයතනවල වැඩට අපේ අය ගන්න. මොකද යුරෝපෙන් ගේනකොට ගොඩක් වියදම් කරන්න වෙනවා. අපේ අය ගන්න ඕන. අපේ අයට ඉංග්‍රීසි බෑ. ඒ නිසා යෝජනාවක් දැම්මා ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම කියලා. ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම. අන්න ඒ විදිහට මොකද වෙන්නේ? කෝල්බුක් ආණ්ඩු ප්‍රතිසංස්කරණය යෝජනා කිහිපයකින් සකස් වෙනවා. කෝල්බුක් ආණ්ඩු ප්‍රතිසංස්කරණය යෝජනා කිහිපයකින් සකස් වෙනවා. ඒවෙන් අපිට වාසිත් තියෙනවා, අවාසිත් උදා වෙලා තියෙනවා. වාසිත් වෙනවා, අවාසිත් වෙනවා. අවාසි නිසා තමයි අපේ ලාංකිකයන්ගේ උද්ඝෝෂණ ඊට පස්සේ එනවා. කෝල්බුක් ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්න විතරයි. ඊට පස්සේ මෙන්න ඒක පස්සෙන් එනවා උද්ඝෝෂණ ටික. ඇයි? අර යෝජනා රටට ගැලපෙන්නේ නැති වුනහම ඒ යෝජනා වලින් සාර්ථක අරමුණකට යන්න බැරි වෙන නිසා ඒ අය මොකද කරන්නේ? නවාණ්ඩුක ප්‍රතිසංස්කරණයක් ඉල්ලලා කෑ ගහන. අපේ අය උද්ඝෝෂණය කරනවා ඔය ආණ්ඩුක්‍රමය හරි නෑ. ඕකෙන් අපිට අසාධාරණයක් වෙලා තියෙනවා. අපිට ඉංග්‍රීසි කියවන්න බෑ, ලියන්න බෑ. එතන අසාධාරණයක් තියෙනවා. ඒ වගේ පළාත් 16 පළාත් 5කට අඩු කරාට පස්සේ එතන අසාධාරණයක් තියෙනවා. උඩ රට සහ පහත රට එකතු කිරීම නිසා ඒකත් අසාධාරණයක්. මේ වගේ අසාධාරණ ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒවා කියමින් උද්ඝෝෂණ කරනකොට තමයි දෙවනි ආණ්ඩුක්‍රම යෝජනාව ඉදිරිපත් වෙන්නේ. දෙවනි ආණ්ඩුක්‍රම යෝජනාව තමයි මැකලම් ආණ්ඩුක්‍රම යෝජනාව. හරි. දෙවෙනි පාඩමේ මාතෘකාව ලියලා මේ ප්‍රශ්න ටික ලියාගමු පුතේ. නැත්තම් මතක නැති වෙනවනේ. දෙවෙනි පාඩම් මාතෘකාවේ නම ලියලා මේ ප්‍රශ්න ටික ලියා ගන්නකො. පළවෙනි එක ලියන්න. කෝල්බ්‍රුක් කොමිසමේ පුතේ ඔය ටික ලියන්නේ 9 පොතේ හොඳද? 9 පොතේ ලියන්නේ. කෝල්බ්‍රුක් කොමිසමේ පාඩම් මාතෘකාව දාලා ලියන්න. 5 වෙනි පාඩම. කෝල්බ්‍රුක් කොමිසමේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනා කෝල්බ්‍රුක් කොමිසමේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනා නම් කරන්න
ප්‍රධාන නිලධාරීන් දෙදෙනා නම් කරන්න. ප්‍රධාන නිලධාරීන් දෙදෙනා නම් කරන්න. දෙවෙනි එක මෙන්න නම්බරේ දුන්න අපේ දරුවෙක් නම්බරේ ඉල්ලනෝනේ මගේ නම්බරේ මේක 077යි 622යි 82යි 81 කෝල් ගන්න විතරයි WhatsApp නෑ ওই නම්බරේ WhatsApp නම්බරයක් නෙමෙයි කෝල් ගන්න විතරයි පුළුවන් WhatsApp නම්බරයක් වෙන එකක් තියෙනවා ඕකට ඕන දෙයක් කතා කරලා අහන්න දෙවෙනි එක ලියන්න දෙවෙනි එක කෝල්බෘක් කොමිසම කෝල්බෘක් කොමිසම මෙරටට පැමිණ කෝල්බෘක් කොමිසම මෙරටට පැමිණ මෙරටට පැමිණ අවධානය යොමු කළ අංශ මොනවාද අවධානය යොමු කළ අංශ මොනවාද අවධානය යොමු කළ අංශ මොනවාද ඊළඟ එක කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යෝජනා කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යෝජනා
कोलब्रुक प्रतिसंस्करण योजना නම් කරන්න. कोलब्रुक प्रतिसंस्करण योजना නම් කරන්න. ඊළඟ कोलब्रुक ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව कोलब्रुक ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව कोलब्रुक ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හඳුන්වන්න. ඒකට අර 99 පිටුවේ තියෙන chart එක ඇඳම හරි. 99 පිටුවේ තියෙන chart එක ඇඳම හරි. ඒකේ ඔක්කොම ටික තියෙනවා. ඊළඟ එක උඩ රට සහ පහත රට උඩ රට සහ පහත රට උඩ රට සහ පහත රට ඒකාබද්ධ පාලනයකට ගොඩනැගුවේ ඒකාබද්ධ පාලනයකට ගොඩනැගුවේ ඇයිදැයි හඳුන්වන්න. ඒකාබද්ධ පාලනයකට ගොඩනැගුවේ ඇයිදැයි හඳුන්වන්න. ඊළඟ පළාත් 16 කතාවක් තිබුණ නැති හන්ද මං කියන්නේ 16ක් දාලා තිබුණ නැහැ නේ ඔකේ. පළාත් 16 පළාත් 5කට අඩු කිරීමට
හේතුව සහ හේතුව සහ එම පළාත් නම් කරන්න. එම පළාත් සහ නගර. එම පළාත් සහ නගර නම් කරන්න. ඊළඟ රාජකාරී ක්‍රමය යනු කුමක්ද? රාජකාරී ක්‍රමය යනු කුමක්ද? රාජකාරී ක්‍රමය යනු කුමක්ද? එය අහෝසි කළේ ඇයිදැයි දක්වන්න. එය අහෝසි කළේ ඇයිදැයි දක්වන්න. රාජකාරී ක්‍රමය යනු කුමක්ද? එය අහෝසි කළේ ඇයිදැයි දක්වන්න. ඇයිදැයි දක්වන්න. ඊළඟ ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට. ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළේ ඇයි? බ්‍රිතාන්‍යයන් කටයුතු කළේ ඇයිදැයි හඳුන්වන්න. කටයුතු කළේ ඇයිදැයි හඳුන්වන්න. හරි නේද පුතේ? හරි. ඔය ටික ලියන්න. අපි ලබන සතියේ 9යි 10යි දෙකම එකට කරමු. 9ත් කරලා 10ත් කරමු. පන්තියේ දිගටම රැඳී සිටින පුතේ මුදල් ගෙවීම කරලා පන්තියේ රැඳී සිටින්නේ නැත්නම් මේ අපි මහන්සි වීමේ ප්‍රතිඵලයක් නැති වෙනවා. ඔයාලගේ දෙමාපියන් දැනුවත් කරලා ආයතන මුදල් ගෙවීම කරන්න නැත්නම් ඉදිරියේදී පන්තියට සම්බන්ධ වෙන්න අපහසු වෙයි. ඔයාලට ලින්ක් එකක් නැහැ නිසා ඒ කියන ආකාරයට මුදල් ගෙවීමේ කාර්යය කරන්න. රයිට් එහෙනම් හැමෝටම ආයිබෝවන්